නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මහමෙවුනා මහා විහාරයේ වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේට පරිවාර ආනන්ද බෝධීන් වහන්සේලාට අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ශ්‍රියාණී අබේදීර, කල්යාණී අබේදීර, ඉන්ද්‍රාණී අබේදීර සහ කුමුදුනී අබේදීර යන පින්වත් දුවාදරුවන් පිරිස ඒක රාශී වෙලා අද දවසේ මේ උතුම් ධර්ම දානමේ සත්පුරුෂ පින්කම සිද්ධ කරනවා. පින්වත්නි, සතුටු වෙන්න. ඔබ දැන් ඊයේ දවස පුරාවට, පෙරේද දවස පුරාවට මේ දවස් ටිකේම ඔබ මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස නිරන්තරයෙන් ශ්‍රවණය කළා. එතකොට හරි ආශ්චර්යයි. ඔබට දැනගන්න ලැබුණා මේ දෙව් මිනිස් ලෝකයාට මේ සසර දුකින් ඈතර කරවන ධහම විවර වෙද්දී හරි ආශ්චර්යයි. මේ මිහිපිට සිටින ජරා ව්‍යාධි මරණ වැළඳ ගනිමින් සසරට වැටෙන මේ සත්වයාට උදාර පිළිසරණ ලබා දෙමින් නිකලෙස් මහා මුනිවරු ධර්ම ශ්‍රවණයෙන් බිහි වුණා. සතර පායෙන් නිදහස් වන සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි වුණා. සකදාගාමි අනාගාමි ශ්‍රාවකයෝ බිහි වුණා. ධර්ම ශ්‍රවණී ආශ්චර්ය. ධර්ම ශ්‍රවණයෙන් එවන් සත්පුරුෂ ජනී ජනයා මේ මනුලොව පිරිවැරූ බව සත්‍යයි පින්වත්නි. එහෙනම් මේ ධර්ම දානයක ආශ්චර්ය සිහි කරලා බලන්න. මේ මිහි මත සිටින මේ පෘථග්ජන ලෝකයා සසර දුක් දුරු කරන උදාර මාවත ගැන සිත් පහන් කරගෙන සසර දුකින් ඈතර කරවන උදාර ගුණධර්ම චිත්ත සංතානයේ උපදවා ගන්න හේතු කරවන උදාර පිනක් තමයි පින්වත්නි මේ ධර්ම දානය කියලා කියන්නේ. ඉතින් දෙව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතානයේ සසර දුකින් ඈතර කරවන උදාර ගුණ සම්පත්තියක සමාදන් කරවන පිහිටුවන යම් ගුණයක් තුල ඔබ අනිත් දෙව් මිනිස් ලෝකයාට ඒ ගුණේ දියුණු කරගන්න යම් අනුග්‍රහයක් කරනවද? තමන්ට සසර යනකොට තමන්ගේ සිතෙත් සසර දුකින් ඈතර කරවන උදාර ගුණ සම්පatti ටික ටික හරි දියුණු කරගන්න උපකාර සැලසෙන උදාර පිනක් තමයි පින්වත්නි ධර්ම දානය කියලා කියන්නේ. ඉතින් මේ ධර්ම දානමේ පින්කමේ ආනිසංස සිහි කර කර අද දවසෙත් ඔබ මේ සූදානම් වෙන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් චිත්ත සංතානය තුළ පැන නැගුණු සබ්බත්ගාමිනීම් පටිපදං යථා භූතං පජානාති. සියලු ප්‍රතිපදාවන් ඒ සත්වයා ඒ ලෝකවලට පමුණුවන ඒ ලෝකේ කරා ගෙනියන ප්‍රතිපදාවන් සර්වඥයින් දකින්න පින්වත්නි. ඒතර මේ සියලු ප්‍රතිපදා අතර අග්‍රම ප්‍රතිපදාව තමයි කුමක්ද? මේ සසර දුක් ක්ෂය කරවන ප්‍රතිපදා විමුක්තායතන ගැන ඔබ ශ්‍රවණය කරමින් හිටියේ. අද දවසෙත් ඔබට වාග්ය උදා වෙනවා පින්වත්නි. සසර දුක් දුරු කරවන රාග දේශ මොහිතින් ගලවලා දාන හිත විමුක්තියට පත් කරවන උදාර ප්‍රතිපදාවක් ගැන
සුන්දර දහම් කරුණු ටිකක් දැනගන්න ඔබට වාග්ය උදා වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළා පංචමානි භික්ඛවේ විමුක්තායතනානි. පින්වත් මහණනි හිත කෙලිසුන්ගෙන් මුදවන විමුක්තියට පත් කරන ආයතන පහක් තියෙනවා. යත්ත බික්කුණෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අයමුත්තම් වා චිත්තම් විමුච්ඡති අපරික්ඛීනාව ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. පින්වත් මහණනි යම් තැනක කෙලස් තවන වීරිය තියෙන දහමට දිවි පුදාගෙන ධර්මයේ හැසිරෙන අප්‍රමාදී භික්ෂුවකගේ අප්‍රමාදී කෙනෙක්ගේ නිදහස් නොවුණු සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කෙලෙස් වලින් සසරට බැඳ තමන සංයෝජන වලින් නිදහස් නොවුණු සිත නිදහස් කරවන ශේන වූ ආශ්‍රව ශේ කරවල දාන නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්ත්වයට පැමිණෙන එසේ දුකින් නිදහස් කරවන ආයතන කීයක් තියෙනවද? ආයතන පහක් තියෙනවා පින්වත්නි. පළවෙනි ආයතනෙ මොකද්ද? ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. විමුක්තියට පත් කරන ආයතනය පින්වත්නි මේ ජීවිතේ දිවි පුදාගෙන මේක දියුණු කරගන්න. අපට සසරේ කරගන්න බැරි වෙච්ච දේ මේක. බලන්නේ දේවදත්තට කරගන්න බැරි වුණු දේ මේක. කෝකාලිකලට මේක කරගන්න බැරි වෙද්දී මේක. බුදුරජාණන් වහන්සේට දීපු දාගෙන ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දීපු දාගෙන ගෞරව කරමින් සත්කාර කරමින් බණහනවා කියන එක කරගන්න බැරි වුණා. මේක නිකන් මේ අහන්න ඕන. ගෞරවණීය හිතින් අහනවා කියන එකයි විශිෂ්ටත්වයේ තියෙන පින්වත්. මොකද ඇද හොයන හිතින් අහන්න පුළුවන්. ඒ හිතින් අහන්න පුරුදු වෙන්න එපා. ඒක සසරට බලපානවා අපිට. මේ ජීවිතෙත් අපි ඇද හොයන අදහසින් නම් නින්දා පහස කරන අදහසින් නම් අපි මේ ධර්මය අහන්නේ අපිට මේ ධර්මයේ පිහිටන්නේ නැහැ පින්වත්. එහෙම නෙමෙයි හතවතින් නිවන් දකින අදහසින් පිරිසිදු නිමල බුදු මුවින් වදාළ මේ බණ මගේ හිතේ තියෙන කෙලෙස් දුරු වේවා කියන අදහසින් බණ අහන්න පින්වත්නි. එහෙම පුරුදු වෙන්නේ මේ ජීවිතේ. ඒක විමුක්ත ආයතනයක්. එදා සම්බුදු සසුනේ පළවෙනි මහා ශ්‍රාවක සංගරුවන පංචවග්ගී භික්ෂුන් වහන්සේලා බිහි කළේ යම්සේද ඔබටත් එවන් උදාර සැනසෙල්ලකටපත් වෙන්න ඒ විදියට පුරුදු කරගන්න ධර්ම ශ්‍රවණේ උදා කළ දෙනවා පින්වත්නි සත්‍යයක්. ඒ නිසා මේක ගුණයක් මේ පුරුදු කරන්නේ අපි. ඒ නිසා මේ ගුණයට දීපු දාගෙන වාසය කරන්න. ඒ විතරක් නෙවෙයි දෙව් මිනිස් ලෝකයා සමාදම් කරවන්න. මේ ධර්ම දාන දෙන පිරිස කරන්නේ කොහොමද මේ? දෙව් මිනිස් ලෝකයා කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණී මේ දීපුදාගෙන යොමු කරමින් ඉන්නේ මේ. දීපුදාගෙන යොමු කරමින් ඉන්නේ. දීපුදාගෙන මේ දෙව් මිනිස් ලෝකයා ධර්ම ශ්‍රවණයට යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මේක ලේසි පාසු පින්කමක් නෙමෙයි පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවෙනි කාරණේ විදිහට කුමක්ද? අපි ඒක විස්තර කළා දවසක් අරගෙන. ඊළඟ තමයි මේ ධර්ම දේශනාව කියලා කියන්නේ. මේ ධර්ම දේශකයන් වහන්සේගේ හිත කෙලෙස් දුරු කරන ආයතනයක් පින්වත්නි. ඒක නැවත නැවත දියුණු කළ යුතු කරගන්න ඕන එකක්. දැන් බලන්න ගත්තොත් එහෙම අපි දැන් මේ දහම් වැඩසටහන දැන් අඛණ්ඩව කරගෙන ආවිලා අවුරුද්දට වැඩි දැන්. ඔබට මතකද අප්‍රමාදයෙන් සම්පාදිත වැඩසටහනෙන් අපි පටන් ගත්තේ. දැන් වැඩසටහන් 400 ඉක්මවා ගිහලා තියෙන පින්වත්නි. ධර්ම දානයේ වැඩසටහන් 400ක්. පැය 400ක් පුරාවට ඔබත් එක්ක බුදුරජාණන් වහන්සේ බුදු මුවින් වදාළ නිර්මල දහමත් එක්කම ඔබත් එක්ක අපි දැන් වසරකට අධික කාලයක් තිස්සේ එකතු වෙලා වාසය කරනවා. මේ ඇසුර දුර්ලභයි. මේ එක්වීම දුර්ලභයි. මේ කතා බහ දුර්ලභයි. කල්ප ගානකටත් දුර්ලභයි. විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ පින්වත්නි කල්ප 60ක් යනකම් මේ ලෝකේ බුදුරු හිටියේ නෑ. එහෙනම් ඒ කල්ප 60ටත් කරගන්න බැරි වෙච්ච දෙයක් මේ අද අපි කරගන්නේ. දුර්ලභයි.
ඉතින් ඒ නිසා ධර්ම දාණය දෙන පිරිස සතුටු වෙන්න ඒ මේ දවස් 400කටත් අධික කාලයක් පුරාවට අපිත් එක්ක එකතු වෙලා අපට නිරන්තරයෙන් මේ ධර්ම දේශනාවට උපකාර කරමින් බොහෝ උපකාර කළා. ඒ ඇත්තන්ට කෙසේනම් පින් ගලන්නේ නැද්ද? අද පින්වත්නි ඔබට තවත් ලස්සන කෙලෙස් දුරු කරන ආයතනයක් ගැන දැනගන්න ලැබෙනවා. තුමත්ද පුනිචපරම් භික්කවේ භික්කුණෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. අඤ්‍යතරෝ ගරුට්ටානියෝ සබ්‍රහ්මචාරී. ඔහුට ගරුට්ටා එක්ක ශාස්ත්‍රුන් වහන්සේකින් ඔහු බණහන් ලැබෙන්නේ නැහැ කියනවා. ගුරුතැන්ලිලා සලකන ගරුට්ටානීය සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්ගෙන් බණහන්න ලැබෙන්නේ නැහැ කියනවා. නාපි යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේසන්දේසේති. ඒ වගේම තමයි ඔහුට අහන ලද ඒ ධර්මයේ අනිත් අයට විස්තර වශයෙන් විභාග කරමින් කියලා දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියනවා. ඒ විමුක්ත ආයතන උපදින්නෙත් නැහැ කියනවා. නමුත් පින්වත්නි අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. කොහොමද කියන්නේ? විස්තර වශයෙන් ධර්මයේ සජ්ජායනා කරනවා කියනවා. ඔබට ගෙදරදි කරන්න පුළුවන් දෙයක් පින්වත්නි. දැන් මේ ළඟදී ඔබට මතක ඇති සේරුවිල මංගලසෑ මළුවේ සංයුත්ත නිකායේ සජ්ජායනා කළා පින්වත්නි. එන විමුක්තියට පත් කරන ආයතනයක් පින්වත්නි. සමහර අය අපිට මතකයි මේ ඔන්ලයින් සම්බන්ධ වෙලා සජ්ජායනා කළා සමහර අය. ඔබ ගෙදරදී හැමදාම උදේ හවස බුදුන් වැඳලා පටිච්චසමුප්පාද සජ්ජායනා කරන්න. අනාත්ම ලක්ෂණ සූත්‍රය සජ්ජායනා කරන්න. ඔය වගේ විවිධ ආයතන ගැන තියෙන දේශනාවක් සජ්ජායනා කරන්න. බුදුගුණ, දහම්ගුණ, සංගුණ කියවෙන දේශනාවක් සජ්ජායනා කරන්න. පුරුදු වෙන්න. හැබැයි ඒකේ අර්ථ සිහි කරයි ඔබ සජ්ජායනා කරන්න ඕන. නිකම්ම නෙමෙයි අර්ථ සිහි කර සජ්ජායනා කරන්න පුරුදු වෙන්න ඕන. ඒතර බුදුරජාණන් දේශනා කළා යතා යතා භික්කවේ භික්ඛු යතා සුතං අහපු විදියට යතා පරියත්තම් පුරුදු කරපු විදියට ධම්මං විත්තාරේන සජ්ජායනං කරෝති. ධර්මයේ විස්තර වශයෙන් සතිපට්ඨාන ඊළඟට විභංග සූත්‍රේ සජ්ජායන විස්තර වශයෙන් සජ්ජායනා කරද්දී තථා සෝ තස්මින් ධම්මේ අත්ථපටිසංවේදීච හෝති. කාලයක් එක දිගට සජ්ජායනා කරද්දී පින්වත්නි සී කල්පනාවෙන් මොකද වෙන්නේ? ධර්මීය අර්ථයන් සංවේදී වෙනවා කියන යාට. මොකද වෙන්නේ? ධර්මීය අර්ථයන් සංවේදී වෙනවා පින්වත්නි. මොකද මේ ධර්මීය අර්ථයන් සංවේදී කරගන්නවා කියන එක හරි දුෂ්කර කාරණාවක්. ඒකට මම පුංචි උදාහරණයක් කියන්නම් ඔබට. දැන් බලන්න රූප උපාදානස්කන්ධය කියන වචනයක් බුදුමුවින් වදාලා. ඒ රූප උපාදානස්කන්ධය කියන වචනට මේ ලෝකෙ කොච්චර අර්ථ දැක්වීම තියෙනවද? නමුත් බුදුමුවින් වදාලා වචනයක් තියෙනවා. දැන් මේ වචනේ කොච්චර තිබුණත් තමන්ගේ හිතට සංවේදී වෙන්නේ නැහැ ඒක. තමන්ගේ හිතට සංවේදී වෙන්නේ. දැන් බුදුමුවින් වදාරලා තියෙනවා රූප උපාදානස්කන්ධ විස්තර කරද්දී පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පඨවි ධාතු කියන්නේ කොහොමද පින්වත් මහන්නේ? කේස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර. ඊළඟට ආපෝ ධාතුව කියන්නේ පිත්ත, සෙම, සැරවාදී ගලා යන ශරීරය ඇතුලේ තියෙන දේවල්. තේජෝ ධාතුව කියන්නේ කොහොමද? මේ ශරීරයේ උපදින රස්න ගතිය. වායෝ ධාතුව කියන්නේ කොහොමද? ශරීරයේ තුල තියෙන මේ ආස්වාස ප්‍රස්වාස ආදී වාතය. ඒතර තමන්ගේ ශරීරයත් එක්ක සම්බන්ධ දෙයක් ගැන තමයි මේ රූප උපාදානස්කන්ධය කතා කරන්නේ. නමුත් පින්වත් ලෝකේ 10 දෙනෙක්ගෙන් ඇහුවොත් රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අදහස් 10ක් කියනවා. මේ බුද්ධ දේශනා පැහැදිලිව තියෙනවා මේක. කොච්චර කිව්වත් ඔලුවට යන්නේ නැහැ. ඒකේ නා හිතන මේ ගස් ගලුත් අයිති වෙන රූප උපාදානස්කන්ධෙට. යාන වාහනත් අයිති වෙන රූප උපාදානස්කන්ධෙට. එහෙම කියලා අර අර්ථයේ හිතට යන්නේ. කොච්චර කතා කළත් ඒක හිතට යන්නේ නැහැ. එහෙනම් මේ අර්ථය පටිසංවේදී වෙනවා කියලා කියන්නේ ඒ බුද්ධ දේශනාවේ යම් දැන් රූප උපාදානස්කන්ධය කියලා යම් වචනයක් සර්වඥ යන් වහන්සේ අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයට ප්‍රකාශ කළා නම්
ඒ දේශනා කරපු ප්‍රකාශ කරපු ඒ විස්තර කරපු විදියට මේ අර්ථ හිතේ රැව් පිළිරැව් දෙන්න ඕන. එහෙම දෙන්නේ නැත්නම් අත්පටි සංවේදී කියන ස්වභාවය නැහැ. අත්පටි සංවේදී කියන ස්වභාවය තියෙනවා නම් තමයි පින්වත් ධම්මපටි සංවේදී කියන ස්වභාවය උපදින්නේ. අත්පටි සංවේදී කියන එක දැන් බලන්න ওই විදියටම අපි සජ්ජායනා කරද්දි වේවා ධර්ම හිතද්දි වේවා ධර්මයේ කියලා දෙද්දි වේවා ධර්ම ශ්‍රවණය කරද්දි ඔය කියලා දීපු විදියටම Tamante ඒක අර්ථයේ හිතේ සංවේදී වෙනවනම් ධම්මපටි සංවේදී ශ්‍රද්ධාව ඇති වෙනවා එතකොට. නැත්තම් ශ්‍රද්ධාව උපදින්නේ කුකුස් ඇති වෙන්නේ. අර කොහොමද මේ කොහොමද ඒක හරිද මේක හරිද අර පොතේ මේක තිබුණා මේ පොතේ මේක තිබුණා කියලා හිත ඇතුලේ අර උද්දච්චයක් කරගෙනවා මිසක ශ්‍රද්ධාව උපදින්නේ. වීරිය උපදින්නේ. සතිය උපදින්නේ නැති වෙන්න පුළුවන්. සමාධි ප්‍රඥාව උපදින්නේ. අර්ථය මනාකොට ඒ විදියටම සංවේදී වෙනකොට හරි ආශ්චර්යයක්. ධර්මයේ පටිසංවේදී වෙනවා. එහෙමයි තියෙන පින්වත්නි. ධම්මපටි සංවේදී. අත්පටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. දැන් මම පොඩි උදාහරණයක් විතරයි ඔබට කිව්වේ පින්වත්නි. ඒ වගේ තමයි අරහත්ත්වයේ කියන කාරණෙත් හරියට ඒකේ අර්ථය හිතට යන්නේ නැත්නම් ශ්‍රද්ධාව කියනක උපදින්නේ නැහැ. හිතේ සංවේදී වෙන්නේ නැහැ පින්වත්නි. සම්මා සම්බුදු ගුණේ වනාකොට සංවේදී වෙන්න ඕන. ඒකේ අර්ථය. එතන මොකද වෙන්නේ? ධම්මපටි සංවේදී. එහෙමයි තියෙන්නේ පින්වත්නි. ඊළඟට දේශනා කරන තස්ස අත්ථපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමුජ්ජං ජායති. මොකද වෙන්නේ? ප්‍රීතිය උපදිනවා කියලා කියනවා. ප්‍රමෝදය උපදිනවා කියනවා. හරි පුදුමයි මේ අර්ථය ධර්මය කියන ඒවා පටිසංවේදී වෙන්න මොකද වෙන්නේ? හිතේ ප්‍රමෝදය කියන ස්වභාවය ඇති වෙනවා. නැවුම් බවක් ඇති වෙනවා හිතේ. පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත බව කියන එක මනස තුල වැඩෙන්න ප්‍රීතියෙන් හිත පිනා යන පටන් ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්බති. මනස ප්‍රීතිමත් වෙනකොට මොකද වෙන්නේ? කය සැහැල්ලු වෙනවා කියනවා. පස්සද්ද කාය සුඛං වේදේති. කය සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ? ආශ්චර්යයක් වෙනවා. මොකද වෙන්නේ? මේ තමන්ගේ ඇඟ පුරා පැතුරුණු සැපයක් දිවෙනවා. ඇඟ පුරා මේ පැතිරෙන සැපයක් පැතිරෙන පටන් ගන්නවා පින්වත්. ඒකට මට මතක ලස්සන උපමා තියෙනවා. හරි ෂෝක්. මේ හරියට අර දැන් බලන්න නෙළුම් පොහොට්ටුවක් ගත්තොත් එහෙම මේ නෙළුම් පොහොට්ටුව මොන වතුර යට ගිලිලා තියෙන්නේ. ඉතින් නෙළුම් පොහොට්ටුව පුරාම මොකද වෙන්නේ? නෙළුම් පොහොට්ටුව පුරාම අර සීතල තැවරිලා තියෙනවා කියනවා. ආන් ඒ වගේ කියනවා. සැපේ තැවරිලා යනවා කියනවා. හරි පුදුමයි පින්වත්නි ඒක. ඊළඟ විස්තර කරනවා සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වෙනකොට මොකද වෙන්නේ? අන්න එතකොට තමයි පින්වත්නි හිත නිවෙන්න ගන්න. මනාවකටම නිවෙන්න ගන්න එතකොට. කය සැපවත් වෙනකොට. එතකන් ඇති වෙන්නේ පින්වත්නි తాවකාලික සංසිඳීමක් විතරයි අපේ හිතවල ඇති වෙන්නේ. ඉන්ද්‍රිය දමනය කරද්දී ශ්‍රද්ධා විරිය සත් සමාධි ශ්‍රද්ධාව ඇති වෙනකොට වීරිය උපදිනකොට සිහිය උපදිනකොට ඇති වෙන සංසිඳීමක් විතරයි. එතකොට මේ ස්වභාවයට කියන්නේ ධානා ස්වභාවය කියලා. කය සැපවත් වෙලා හිත සමාධිමත් වෙනවද? ඒ ස්වභාවයට කියනවා පින්වත්නි ධාන කියලා. ඒ ස්වභාවයට මොකද්ද කියන්නේ? ධාන. සුඛිනෝ චිත්තං සමාධියති. ඒකනේ දැන් ඔය සම්මා සමාධිය ගැන විස්තර කරද්දී පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන වචන වලින් විස්තර කරන්න පින්වත්නි. ඉදම් බික්කවේ තතියම් විමුක්තායතනං. පින්වත් මහන්නේ මේක කොහොමද? තුන්වෙනි විමුක්තියට පත් කරන ආයතනයයි කියන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් හිත ගලවල දාන ආයතනයක් ජීවිතය තුළ වැඩිලා තියෙන්නේ. ඒකට පෙරටුගාමී වුණේ කොහොමද? තමන් කරන සත්‍යයනාව. ඒ නිසා කලබල වෙන්න එපා පින්වත්නි. ඔබට පිරිසිදු දෙය ලැබිලා තියෙන්නේ. දැන් මේක අවබෝධ වෙන්න උනේ නැහැ කියලා කියන්නේ තමන්ගේ දෝෂයක් මිසක මේ විමුක්තායතන හරියට වැඩිලා නැහැ. විමුක්තායතන හරියට වැඩිලා නැහැ. කියන්නේ අර්ථයේ පටිසංවේදී වෙන විදියට ධර්මයේ පටිසංවේදී වෙන විදියට ඒ සත්‍යයනාව සිද්ධ වෙලා නැහැ. අර්ථයේ පටිසංවේදී වෙන විදියට ධර්මයේ පටිසංවේදී වෙන විදියට ධර්ම දේශනාව සිද්ධ වෙලා නැහැ.
අර්ථයේ සංවේදී වෙන විදිහට ධර්මයේ සංවේදී වෙන විදිහට ධර්ම ශ්‍රවණය කළා නැහැ. එතකොට පින්වත් විමුක්තියටපත් කරන ආයතනයක් බිහි වෙන්නේ නැහැ නේ පින්වත්නි. හැබැයි ඒක බිහි වෙන්නේ කොහොමද? කලබල වෙන්න එපා. ඒක සංවේදී වෙන්න අපි කරන දේ තුල අපි අහන්න බණ අහනිකනම් ඒ බණ අහනව නැවත නැවත අහද්දි පින්වත්නි කාලයක් යනවා එතෙන්ට හිත නතු කරගන්න. එතෙන්ට නතු කරගන්න කාලයක් යනවා. බණ කියන කෙනාටනොත් එහෙමයි පින්වත්නි. ඇටෙන්ෂන් එක බලවත් කරගෙන අවධානය බලවත් කරගෙන කියන වචනෙට හොඳ අවධානයෙන් කියන්න යාට කාලයක් යනවා පින්වත්නි. එකපාරට එතෙන්ට ගන්න බෑ. ඒ කෙනෙකුට ඕන හැටි එතෙන්ට ගන්න බෑ පින්වත්නි. ඒ කාලයක් යනවා එතෙන්ට එන්න. එතකන් ඉවසගෙන ඉන්න ඕන. කියන කාලයක් යනවා කියන එක මොකද? සිහිය වැඩින කාලයක් යනවා කියන තේරුම් ගන්න ඕනේ. ඇටෙන්ෂන් එක බලවත් වෙනවා කියලා කියන්නේ අවධානය බලවත් වෙනවා කියලා කියන්නේ සිහිය බලවත් වෙනවා කියන එකයි. ධර්ම ශ්‍රවණය කරමින් ඔබ ඉන්නකොට අවධානය තියාගෙන ඉන්න පුළුවන් හැකියාව වැඩෙන්න ඕන. ධර්ම දේශනා කරද්දී දේශකයන් වහන්සේට අවධානය තියාගෙන දිගටම කිරීමේ හැකියාව දියුණු වෙන්න ඕන. සජ්ජායනාවක් කරනවා නම් ඒ සජ්ජායනාව මුලින් කරද්දී හිත විසිරෙනවා. හැබැයි අතහරින්න එපා. දිගටම කරගෙන යන්න. කරගෙන යද්දී මොකද වෙන්නේ? තමන්ගේ අවධානය බලවත් වෙන්න. අත්පටිසංවේදී ධම්මපටිසංවේදී කියන කාරණා දෙක තමන්ගේ ජීවිතය ඇති වෙනවා. මේක සත්‍යයක්. ඔබට මතක ඇති දැන් ආරෂ්ඨාංග මාර්ගයේ මම ඔබට දහම් කැඩපතේ කළා. ඒකෙදි කියලා දුන්නා සම්මා දිට්ඨි දෙකක් සම්මා සංකල්ප දෙකක් තියෙනවා කියලා සම්මා දිට්ඨි දෙකක් තියෙනවා කියලා කොහොමද? එකක් තමයි ආසාසවා පුඤ්ඤ භාගිය. අනිත් එක මොකද? අනාසවා ලෝක උත්තරා මංකංග. මුලින් කොහොමද යන්න තියෙන්නේ? මුලින් සම්මා දිට්ඨි හිතේ වැඩෙන තියෙන පින්වත්නි ආශ්‍රවත් එක්කයි. ඊට පස්සේ මේ සම්මා දිට්ඨිය බලවත් වෙන්න මොකද වෙන්නේ? අන ලෝකෝත්තර සම්මා දිට්ඨියට ටික එයාගේ හිත සකස් වෙනකොට මොකද වෙන්නේ? අනාශ්‍රව සම්මා දිට්ඨිය හිත පිහිටීමේ භාග්‍ය උදා වෙනවා. ඒ කියන්නේ ඒක සමන් කරගෙන ආපු දේ අතහැරලා නෙමෙයි එතෙන්ට පුළුවන්කම තියෙන්නේ. ඒක අකණ්ඩව දිගින් දිගටම කරලමයි. අකණ්ඩව දිගින් දිගටම කැප වෙලා කරගෙන යන්න ඕන. ඉතින් කරගෙන යද්දී යාගේ ටික මොකද වෙන්නේ? ආන්නයාගේ මේ ආශ්‍රව සංසිඳිසිදී චිත්ත ඒකාග්‍රතාවය වැඩි සිහිය බලවත් වෙලා ඇටෙන්ෂන් අවධානය හොඳට බලවත් වෙලා අර්ථයන් හොඳට පටිසංවේදී විදියට ධර්මයන් හොඳට පටිසංවේදී කරගනිමින් ධර්ම ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා. ධර්ම දේශනා කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සජ්ජායනා කිරීමේ භාග්‍ය උදා වෙනවා. අතහරින්න එපා පින්වත්නි. මේ විමුක්ත ආයතන නම් අතහරින්න එපා. මේක අතහැරගත්ත කියන්නේ ඔබේ නිවන් මගයි ඔබ අතහැරගත්තේ. ඔබේ නිවන් මගයි ඔබ අතහැරගත්ත පින්වත්නි. ඊළඟ බුදුරජාණන් දේශනා කළා මෙන්න මේක කුමක්ද එහෙනම් සජ්ජායනා විමුක්ත ආයතනය. දැන් ආනන්දයන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි සංඝයාත් එක්ක නිරන්තර සජ්ජායනා කර පිට මහෝත්තමයෙක්. හරි පුදුමයි. ඒතර ඒ උත්තමයන් වහන්සේට සර්වඥයන් වහන්සේට කයින් වචනින් මනසින් මෛත්‍රී සහගත කාය කර්ම කරමින් සජ්ජායනා කරමින් අවුරුදු 25 පුරාවට සර්වඥයන් වහන්සේගේ සේවනයලක් වගේ ඉඳලා හරි ආශ්චර්යයි. මේ තියෙන සියලු ධර්මස්කන්ධයන් සියල්ලම එකම සිත් මඩලක දරාගෙන තිබුණා නම් ඒ පරම පූජනීය ආනන්දයන් වහන්සේගේ කොහොම ආශ්චර්යද බලන්න. ධර්ම භාණ්ඩාගාරයක් පින්වත්නි ඉදා මහ පළවෙනි ධර්ම සංගායනාවට සිත් මඩලි දරාගෙන ආනන්දයන් වහන්සේ හෘදයෙන් පොළවෙන් මතුවෙන්නේ. පින්වත්. බුද්ධ ශාසනය එපමණයි. සියලු ධර්මයන් දරාගත්තු එකම උත්තමයා. ඒතර සියලු විනයන් දරාගත් උපාලි මහරහතන් වහන්සේ සංගායනාවෙන් පස්සේ තමයි ඊට පස්සේ අනිත් සංඝයාට බෙදලා දුන්නේ. හැබැයි බෙදලා දුන්නත් ආනන්දයන් වහන්සේගේ සිත් මඩලිය ඔක්කොම ටික තිබ්බ පිරුණම් පාන මොහොතකම්. හරි පුදුමයි පින්වත්නි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් එවන් ශ්‍රාවක සංගරුවණක් මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය පින්වත්නි. ඒ නිසා අපිට මේ ලැබුණු දුර්ලභ ජීවිතේ මේ මහෝත්තමය ගැන Tamanට හිත පහදව ගන්න භාග්‍ය තියෙනවා.
වෙයි පාගේ තමන්ගේ ජීවිත උදා කරගෙන තමන් දක්ෂ වෙන්න ඕන පින්වත්නි. ඊළඟ බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණනි යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති දහමට දීපුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී වූ භික්ෂුවගේ හිත නිදහස් නොවූ සිත නිදහස් වෙයිද? ශේනූ ආශ්‍රවයෝ ශේවී යද්ද නොපෙමිනි අනුත්තර යෝගක් කියව නම් වරහත්තර පැමිණෙන්නේද? එසේ දුකින් නිදහස් වීමට ඇතිවන තුන්වන ආයතනය මෙයයි කියන කුමක්ද? අර්ථයන් පටිසංවේදී කරගන්න මහන්සි ගනිමින් ධර්මයන් පටිසංවේදී කරගන්න මහන්සි ගනිමින් සත්‍යයනාවට තමන්ගේ ජීවිතය හුරු වෙන්න. සත්‍යයනාවට හුරු වෙන අතහැර ගන්නපා. ඊළඟ දේශනා කළා පින්වත්නි හතරවෙනි කාරණේ විදියට මට ඒක සූත්‍ර පිටකයේ ඇසුරු කරගෙන මට හොයාගන්න බැරි වුණා පින්වත්නි මේ ඒකට ලස්සන පුංචි කතාවක්. ඉතින් අපි මීට පෙර දෙකේ නම් අපිට සූත්‍ර දේශනා දෙයක් ඇසුරින් මම විස්තර කළා. මට මේකේ කාල වේලාව මදි වුණා මේක හොයාගන්නට. ඊළඟ කරුණට මට එහෙම එකක් හොයාගන්න පුළුවන් වුණා. අපි ඒකේ ඒ විස්තරي බලමු. තවද මහන්නේ ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ පුණජපරම් භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. අඤ්‍යතරෝවා ගරුට්ටානියෝ සබ්‍රහ්මචාරී. ඔන්න යාට ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන්නෙත් නෑ කියන දර්බණහන්ට. ගරු කටයුතු ගුරු තැන්හිලා සලකන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකින් බණහන අවස්ථාව ලැබෙන්නෙත් නෑ කියනවා. නාපි යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේසන්දේසේති. ඒ වගේම විස්තර කර කර බණ කියන්න අවස්ථාවක් සැලසෙන්නෙත් නෑ කියනවා. දැන් ඔබට වගේ. ඔබට ඒ අවස්ථාවක් නෑනේ. විස්තර කර කර ධර්මයේ කියන භාග්‍ය නෑනේ ගොඩක් අයට. නාපි යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. තමා ඇසූ පරිදි දරාගත් පරිදි විස්තරාත්මක වශයෙන් ධර්මයේ සජ්ජායනා කරන්නෙත් නෑ කියනවා. අපිචකෝ යතා සුතං යම් විදියක ඇහුවාද යතා පරියත්තං දරාගත්තාද මේ පරිශීලනය කරාද ධම්මං චේතසා අනුවිතක්කේති. ඊළඟට පුරුදු කරන දේ කොහොමද? සිතින් මෙනෙහි කර කර ඉන්න පටන් ගන්නවා කියන. අනුවිචාරේති මනසානුපෙක්කති යතා යතා භික්ඛවේ භික්ඛු යතා සුතං යතා පරියත්ත මේ විදියට අහපු ධර්මයේ නැවත නැවත මනසින් සිහි කරමින් මනසේ සිහි කිරීම උපද්දමින් සංකල්ප වශයෙන් ගොඩනගමින් චේතනාත්මක වශයෙන් ගොඩනගමින් ඒ වගේ මේ දේවල් සිහි කරවමින් හිත ඇතුලේ වාසය කරනකොට මොකද වෙන්නේ? හරි පුදුමයි. තථා තථා සෝතස්මින් ධම්මේ අත්ථ පටිසංවේදීච හොද්දම්ම පටිසංවේදී. එතකොට මොකද වෙන්නේ? අර්ථයන් එයාට ටික කාලයක් සිහි කරද්දී පටිසමුපාද වේවා, ධාතු වශයෙන් වේවා, ආයතන වශයෙන් වේවා, පංච උපාදානස්කන්ධ වශයෙන් වේවා සිහි කර කර ඉන්නකොට පින්වත්නි අර භාග්‍යතුන් වහන්සේ යම් අයුරකින් විග්‍රහ කළා. ඒ අයුරින්ම අර්ථයන් එයාට සංවේදී වෙන්න පටන් ගන්නවා. සංවේදී වෙන්න පටන් ගන්නවා. ඒතර බලන්න පුද්ගලික මත නැති වෙලා යනවා යාගේ පින්වත්නි. ඒතර පුද්ගලික මත නැති වෙන්නේ කුමක් එක්කද එනම මේ? අර්ථයන් පටිසංවේදී වෙද්දී. ධර්මයන් පටිසංවේදී වෙද්දී. අද බලන්න රහත් කියලා කියන පිරිස ඔය මාර්ගඵල ලැබලා කියන පිරිස ගත්තොත් එහෙනම් පුද්ගලික මතනේ සම්පූර්ණ තියෙන්නේ. ඇයි ඒ? එතකොට ඒගොල්ලන්ගේ හිතවල තියෙන රැවටීමක් තියෙන තනිකර එක්ක බොරුවක් කරනවා එක්ක රැවටීමක් තියෙනවා. මොකද දැන් බුද්ධ දේශනේ හතර හතිපට්ඨාන ඒගොල්ලන්ට සංවේදී වෙලා නැහැ. පංච උපාදානස්කන්ධ ගැන මේ භාග්‍යතුන් දේශනා කළ අයුරින්ම සංවේදී වෙලා නැහැ. හරි සරල කාරණාවක් මේ අයගේ ස්වභාවය තේරුම් ගන්න. ඉතින් පටිච්චසමුපාද ගැන ඒකට බුද්ධ දේශනාවල තියෙන මේ දහම් කරුණ ඒ විදිහට සංවේදී වෙලා නැහැ. සංවේදී නැති නිසා මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි කියන විදිහට ඒ ශ්‍රද්ධාව ඒගොල්ලන්ගේ හිතවල උපදින්නේ නැහැ. ඒතර ධර්මයන් සංවේදී වෙන්නේ නැහැ පින්වත්නි. ශ්‍රද්ධාව කියන එක හිතේ ඇති වෙන්නේ නැහැ නේද පින්වත්නි. ඒතර පුද්ගලික මත, තර්ක, විතර්ක, ආකල්ප, පුද්ගලික දෘෂ්ටි, මතවාද අන්න ඒකයි සිද්ධ වෙන්නේ පින්වත්නි. අන්න අත්පටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච තස්ස අත්පටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ මොකද වෙන්නේ?
පාමුජ්ජං ජායති. හරි ආශ්චර්යයි පින්වත් මේ භාග්‍යතුන් වහන්සේ වදාළ අයුරින්ම ඒ දහම් පරයයන්ගේ තමන් විමසනකොට දහම් පරයයන්ගේ අර්ථ ඒ අයුරින්ම සංවේදී වෙනකොට ධර්මයන් සංවේදී වෙන්න ගන්නවා. ධර්මයන් සංවේදී වෙනකොට මොකද වෙන්නේ? හිත ප්‍රමෝදයටපත් වෙනවා. හිත ප්‍රමෝදයටපත් වෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? ප්‍රීතියෙන් හිත පිනා යනවා. ප්‍රීතිමත් වෙනකොට මොකද වෙන්නේ? මනස ප්‍රීතිමත් වෙනකොට කය සැහැල්ලු වෙලා යනවා. එහෙමයි තියෙන්නේ. කය සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ? කය සැහැල්ලු වෙනකොට කය පුරා මනස පුරා පැතිරලා යන සැපයක් තියෙනවා. ඒකට බලන්න ඒ සැපයටපත් වෙනකොට අන්න එතකොට හිත සමාධිමත් වෙනවා. මේක පින්වත්නි අන්න එතකොට ඒක විමුක්තියටපත් කරන ආයතනයක් වෙනවා. දැන් එතවක් කාල තිබුණේ පින්වත්නි යාගේ ධර්මයේ සිහි කිරීම විතරයි තිබ්බේ. ධර්මයේ සිහි කිරීම විතරයි තිබ්බේ. අපි තුමු යපා චතුරාර්ය සත්‍ය සිහි කර හිටියා කියලා. ඒතකොට දැන් අර්ථයේ දැන් දුක නම් වූ ආර්ය සත්‍යයේ කාරණා යාගේ හිතේ සංවේදී දැන්. ඉපදීම දුකක් කියලා සිහි කර හිටියා. ඒකේ අර්ථය යාගේ හිතේ ඇතුළේ දැන් දෝංකාර දෙනවා. හිත ඇතුළේ දෝංකාර දෙනවා. ඒව දෝංකාර දෙන්නේ මොකද වෙන්නේ? ඒ ඔස්සේ හිත දැහැන්ගත වෙනවා පින්වත්නි. දැහැන්ගත වෙද්දි මොකද වෙන්නේ? අන්න ඒක බලපානවා හිත ඇතුළේ තියෙන රාගය ෂේ කරන්න. ද්වේෂය ෂේ කරන්න. මෝහය නසල දාන්න. අර්ථයේ පටිසංවේදී වීම අනුග්‍රහ කරනවා. ධර්මයේ පටිසංවේදී වීම අනුග්‍රහ කරනවා. ඒකයි කියන්නේ මේ ධර්මයේ සිහි කිරීම කියන්නේ විමුක්තායතනයක් කියලා කියන්නේ පින්වත්නි. මේ පිළිබඳ සුන්දර විස්තරයක් තියෙන දේශනාවක් මට මුණ ගැහුණා. ඔබට මම ඊට ඉස්සෙල්ලා දහම් කැඩපතේදී අපිට ඒක විස්තර කරලා තියෙනවා. නමුත් මේ දේශනා මේ පරියායට ගැළපිලා යන නිසා මම හිතුනේ ඒක නැවතත් විස්තර කරන්න ඕන කියලා. බුදුරජාණන් දේශනා කළ මේ සීල කියන සූත්‍රයේදී මහණනි යම් මේ භික්ෂු සීලයෙන් යුක්ත වේද, සමාධියෙන් යුක්ත වේද, ප්‍රඥාවෙන් යුක්ත වේද, විමුක්තියෙන් යුක්ත වේද, විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වේද. මේ කියන්නේ රහතන් වහන්සේ ගැන. මහණනි මේ වගේ භික්ෂුන්ගේ දැකීම පවා බොහෝ උපකාරයි කියනවා. මහණනි භික්ෂුන්ට සවන් දීම පවා බොහෝ උපකාරයි කියනවා. මහණනි ඒ භික්ෂූන් වෙත එළඹීම පවා බොහෝ උපකාරයි. මහණනි ඒ භික්ෂූන් ඇසුරු කිරීම පවා බොහෝ උපකාරයි. මහණනි ඒ භික්ෂූන් පිළිබඳ සිහි කිරීම පවා බොහෝ උපකාරයි. මහණනි ඒ භික්ෂූන් අනුව පැවිදි වීම පවා බොහෝ උපකාරයි කියනවා. මක්නිසාදයත් මහණනි එම්බදු භික්ෂූන්ගෙන් ධර්මය අහලා කාය විවේකයෙන් යුක්ත වෙලා, චිත්ත විවේකයෙන් යුක්ත වෙලා, දිවදේරුම් විවේකයෙන් යුතුව වසන නිසායි කියනවා. ඕවෙසේ හුදකලාවේ වසමින් ඒ ධර්මයේ සිහි කරයිද, නැවත නැවත විතර්ක කරයිද මහණනි. යම් කලක යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු යතා ූපකට්ටෝ විහරන්තෝ, මේ විදියට මේ දෙයාකාර හුදකලාවකින් වාසය කරද්දී තන් ධම්මං අනුස්සරති, ධර්මයේ සිහි කරද්දී අනුවිතක්කේති, විතර්ක කරද්දී මොකද වෙන්නේ? සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ තස්ස භික්ඛුනෝ ආරද්ධෝ හෝති. බලන්න පින්වත්නි. එහෙනම් අපි මේ යම් සමහර අනුස්සති භාවනාවක් වේවා, පටිච්චසමුප්පාද වේවා, පංච උපාදානස්කන්ධ වේවා, ආයතන වේවා, අනුස්සති වේවා, සතර බ්‍රහ්ම විහරණ වේවා, තමන් අහන සූත්‍රයක් වේවා, අපි මේ විතරක කර සිහි කර ඉන්නකොට පින්වත්නි අවබෝධයට අනුග්‍රහ කරන දෙයක් තමයි සතිය කියලා කියන්නේ. අන්නේ සතිය දියුණු කරන්න ඔහු පටන් ගත්තා කියලා කියනවා. එහෙනම් මේ ධර්මයේ සිහි කරනවා කියලා කියන්නේ කොහොමද පින්වත්නි? සතිය දියුණු කරන්න පටන් ගත්තා. සතිය දියුණු කරන්න බලන්න මේ ධර්මයේ දැන් සිහි කරන කෙනාට මාර්ගය වැඩෙන හැටි පින්වත්නි. සතිය දැන් වැඩෙන්න පටන් ගත්තා. විස්තර කරනවා සති සම්බොජ්ජංගං යස්මින් සමේ බික්කු භාවේති. එතකොට ඔහු වඩා ඉන්නේ කොහමද? ධර්මයේ විතරක කරයිද, සිහි කරයිද, සති සම්බොජ්ජංගයමයි ඔහු වඩන්නේ. ධර්මයේ සිහි කිරීමක් ඇද්ද කොහොමද ඒකට කියන්නේ? සති සම්බොජ්ජංගේ වඩනවා කියලා කියන්නේ ඒකට.
සති සම්බොජ්ජංගෝ තස්මි සමේ බික්කුණෝ මේ විදියට දැන් අපේ ජීවිත කාලේ පින්වත්නි ධර්මයේ සිහි කර මේක ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නට. මේක ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න නැත්නම් මොකද වෙන්නේ? කාලය සිහි කරනවා ඊට හතහැරලා දාලා ආයෙ වෙන එකක් හොයනවා. භාවනාවෙන් විතර මොකද වෙන්නේ? පරිපූර්ණ වෙලා යන්නේ නැහැ පින්වත්නි. ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න මේක සත්‍යයක් කියලා. ඒ බිලිඳු රාජ ප්‍රශ්න පොතේ තිබුණේ. ඒතර මේ ධර්මයේ සිහි කිරීමට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා පින්වත්නි. ඒතර ධර්මයේ සිහි කිරීමත් එක්ක යෝනිසෝ මනසිකාරයත් එක්ක වෙන්නේ මොකද්ද පින්වත්නි? සතිය වැඩෙනවා. ඔබට මතක ඇති මේ යෝනිසෝ මනසිකාරය ආශ්චර්ය විස්තර කරන යෝනිසෝ මනසිකාරේ මනස බදිනවා කියනවා. මොකද මනසේ සාමාන්‍ය ස්වභාවය තමයි පින්වත්නි කාම අරමුණ ඔස්සේ ව්‍යාපාද අරමුණ ඔස්සේ මේ නීවරණ ඔස්සේ ගලන එක. ඒ ගලන මනස එක්රැස් කරලා බඳින්නේ පින්වත්නි මේ අපි පවත්තන දහම් මානසිකාරය. නැත්තම් ඔහේ මනස නීවරණ ඔස්සේ ගලගලා තියෙනවනේ පින්වත්නි. ඒ ගලගලා නීවරණ ඔස්සේ ගලගලා තියෙන මනස කියන්නේ සසරට බැඳි ඉන්නවා කියන එකයි පින්වත්නි. ඒතරට සසරට බැඳි ගලගලා තියෙන මනස යෝනිසෝ මනසිකාරය නැමැති හෙන්ඩුවෙන් බැඳලා තියාගෙන ඉන්න පින්වත්නි. අන්න සතිය වැඩි තියෙනවා ඔහුගේ ජීවිතය තුළ. සතියයි වැඩි සද්ධාවෙන් අදාහගෙන මේක පුරුදු කරන්න මේ විදියට. නැවත පුරුදු කරන්න. භාවනාවක් විදියට පුරුදු කරගන්න. යානාවක් විදියට යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න. ධර්මයේ සිහි කිරීම. පිහිටලා ඉන්න පුළුවන් තැන පිහිටලා ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? කොහේ ගියත් කොතන ගියත් ඒකම සිහි වෙනවා එතකොට යාට. ඒකම සිහි වෙනවා. සෝ තථා සතෝ විහරන්තෝ දැන් මොකද වෙන්නේ? දැන් ඔහුට යෝනිසෝ මනසිකාරයෙන් වෙන්න ඕන දේ වෙලා තියෙනවා. මොකද්ද? සිහිය ඇති වෙලා තියෙනවා. දැන් පුටුවක වාඩි වුණත් ඔහුට බාහිර ලෝකයේ ඔස්සේ දුවන්නේ නැති තමන් පවත්තන ඉරියව්වට අවධානය පවත්වන්න පුළුවන් හිතක් සකස් වෙලා තියෙනවා. සතිය වැඩිලා කියලා කියන්නේ ඒකයි පින්වත්නි. කතා බහ කරනකොට සී කල්පනාවෙන් කතා කරන්න පුළුවන්. කටයුතු කරනකොට සී කල්පනාවෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ කරන දේට තමන් හොඳට අවධානය තියාගෙන කටයුතු කිරීමේ වාග්ය යෝනිසෝ මනසිකාරය නම් ධර්මයේ සිහි කිරීම නම් මහා ගුණයෙන් උපද්දලා දෙනවා සත්‍යයක්. මේක බුදු නිතින් දකින්නේ. එහෙනම් මේ ධර්මයේ සිහි කිරීමෙන් බොජ්ජංග වැඩෙන හැටි විස්තර කරන්න. බොජ්ජංග වැඩෙන හැටි විස්තර කරන්න පින්වත්නි. දැන් ඔන්න සතිය වැඩුණා. දැන් ඊළඟට මොකද කියන්නේ? ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා සෝ තථා සතු විහෙරන්තෝ. දැන් සිහියෙන් වාසය කරමින් තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමං සංආපජ්ජති. සිහිය වැඩුණට පස්සේ තමයි පින්වත්නි ප්‍රඥා ලෝකය දැල් වෙන්න පටන් ගන්නවා හිත ඇතුලේ. සිහිය වැඩෙනකොට ප්‍රඥා ලෝකෙ දැල් වෙනවා. බාහිර ලෝකේ ඕන ප්‍රශ්නයක් එක්ක හිත ඇතුලේ ඉස්මතු වෙන දේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. දුකේ හට ගැනීමට ගැන හිත යනවා පින්වත්නි. එතකොට දුකේ නැතිවීමට හිත යනවා. සම්මා දිට්ඨියේ හිත පිහිටන පටන් ගන්නවා. ඒ තමයි සතිය ඇතිවීමත් එක්ක හිතේ ඇතිවෙන විපර්යාසය. මේකට කියන ප්‍රඥාව. ඉතින් මේ ප්‍රඥාලාභය මොකද වෙන්නේ? ප්‍රඥාව තමයි හැමතැනටම දැන් සිහියෙන් ඉන්නවා. ඇහින් යම් දෙයක් ගොඩ නැගෙනවද හිත තුළ ප්‍රඥාව උපද්දනවා එතෙන්ට. එතකොට එයා කුමක හැසිරෙන කෙනෙක්ද? ප්‍රඥාවෙන් හැසිරෙන කෙනෙක් පින්වත්නි. ප්‍රඥාවෙන් එයාගේ චින්තාව සිත පවත්තන කෙනෙක්. පවිචින්ති. පවිචරති. පරිවීමං සංආපජ්ජති. එක්ක චතුරාර්ය සත්‍ය මුල් කරගෙන මේ ප්‍රශ්න වලට ඇප්ලයි කර විසඳුම් හොයනවා. එක්ක පටිච්චසමුප්පාදය ඇප්ලයි කර විසඳුම් හොයනවා. එක්ක ආයතන පරයයන්ගෙන් එක්ක පංච උපාදානස්කන්ධ පරයයන් ඇප්ලයි කර එයාගේ ඒ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් හට ගන්න ප්‍රශ්න ටිකට පිළිතුරු හොයනවා. කොච්චර සුන්දර චරිතයක්ද පින්වත්නි එතකොට. ඒතර හැමතිස්සෙම දැන් මේ ප්‍රඥාව විවර කරගෙන සිහියෙන් එයා හැසිරෙනකොට මෙහෙම තමයි පින්වත්නි එයාගේ ආධ්‍යාත්ම වැඩ කරන්න පටන් ගන්නෙ. හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ. ඒකාන්තයෙන් සම්මා සම්බුද්දයි පින්වත්නි. මෙවන් දහමක් මෙවන් නසරියක් දැකපු කෙනෙක් නැහැ. හරිම ආශ්චර්යයි පින්වත්නි. ඊළඟ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ
යස්මින් සමේ භික්කවේ භික්ඛු තථා සතෝ විහරන්තු තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමස්සං ආපජ්ජති ධම්මවිජේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස භික්ඛුනෝ ආරද්ධෝ හෝති. දැන් බලන්න ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කනෙන් මනසින් තමන්ගේ සිත ඇතුළේ මේ හටගන්න ප්‍රශ්න ටිකට චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය ආයතන පංච උපාදානස්කන්ධ මේ දේවල් අටලෝ දහම මේව ගලප යථා ස්වභාවය ගලප පවත්වනකොට එයා පටන් අරන් තියෙන කුමක්ද? ධම්මවිජේ සම්බොජ්ජංගේ පටන් ගත්ත කෙනෙක් පින්වත්නි. ධම්මවිජේ සම්බොජ්ජේ පටන් ගත්ත කෙනෙක් කියනවා. එතන මොකද වෙන්නේ? දැන් ජීවිතේ ඔහොම කරගෙන යනකොට මොකද වෙන්නේ? ධම්මවිජේ සම්බොජ්ජංගං යස්මි සමේ බික්කු භාවේති. අන්න ඒකට තමයි කියන්නේ ධම්මවිජේ සම්බොජ්ජංගේ වඩනවා කියලා කියන්නේ ඒකට. ධම්මවිජේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස බික්කුණු භාවනා පාරිපූර්ණං ගච්ඡති. දැන් ඔහොම කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ පින්වත්නි? ඒක භාවනාවක් විදියට වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙලා යනවා පින්වත්නි. පුදුම දෙයක් මේක පින්වත්නි. තස්සතං ධම්මං පඤ්ඤාය පවිචින්තු පවිචරතු පරිවීමං සංආපජ්ජතු ආරද්ධං හෝති විරියං අසල්ලීන. දැන් මෙහිම ප්‍රඥාවෙන් හැසිරි ඇත්තටම ඉන්න කෙනා තමයි කියනවා ආරද්ධ විරිය ඇරඹුවා කියලා කියන්නේ යාට තමයි කියනවා. ඇත්තටම ප්‍රඥාව පිහිටෝ ඇස කරනාසේ දිවකය මනස ඔස්සේ තමන්ගේ ආධ්‍යාත්මික කලඹන ස්වභාවය දිහා බලන්න පුරුදු වෙනව නම් චතුරාර්ය සත්‍ය මත පිහිටා. පංච උපාදානස්කන්ධික ආදීනව මත පිහිටා. ආයතනයන්ගේ ආස්වාදාදීන නිස්සරණ මත පිහිටා. එහෙම නැත්නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ යම් පරියායක් මත පිහිටා. ඒකට විසඳුම් හොයා හැසිරෙනකොට අන්‍යයා ඇත්තටම ආරද්ධ විරිය යුතු කෙනෙක් වෙනවා. ආරද්ධ විරිය පටන් ගත්තා කියන්නේ එතකොට තමයි පින්වත්නි. ආශ්චර්ය නැද්ද පින්වත්නි? ආශ්චර්යයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරන යස්මින් සමේ භික්කවේ භික්ඛුනෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචරතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්ධෝ විරියං අසල්ලීන. ඒතර යාගේ අකුසල් දුරු වෙන කුසල් වැඩෙන. ඇයිද මේ ප්‍රඥාව විවර වෙලා චතුරාර්ය සත්‍යයේ ධම තමන්ගේ හිත තුළ ඉස්මතු කරගෙන ඒකට ඇප්ලයි කර ඇසින් හටගන්න ලෝකේ සංසිඳවනවා. කණෙන් හටගන්න ලෝකේ සංසිඳවනවා කියන්නේ අකුසල් දුරු කරනවා. ඒකින් හටගන්න අකුසලයක් ඇද්ද චතුරාර්ය සත්‍ය ඇප්ලයි කරනකොට මොකද වෙන්නේ? ඒකට ගලපලා බලනකොටම අකුසලේ යට වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? කුසලේ ඉස්මතු වෙනවා. උපදුනා වූ සිහියක් ඇද්ද සිහිය තව වැඩෙනවා. ඉපදුනා වූ ධම්මවිජයක් ඇද්ද ඒක තව වැඩෙනවා. ශ්‍රද්ධාව තව වැඩෙනවා. වීරිය සති සමාධි ප්‍රඥා තව වැඩෙනවා. එහෙමයි සිද්ධ වෙන්නේ පින්වත්නි. එතකොට මොකද වෙන්නේ? විරිය සම්බොජ්ජංගෝ යස්මින් සමේ බික්ඛු භාවේති. දැන් අකුසල් දුරු වීමක් ඇද්ද කුසලයේ වැඩිවීමක් ඇද්ද? අන්න වීරිය සම්බොජ්ජංග වීරිය කියන කාරණාව අවබෝධයේ පිනිස වැඩි යනවා. විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. එතකොට මොකද වෙන්නේ? වීරිය අවබෝධයේ පිනිස අංගයක් විදියට. ඒ කියන්නේ පින්ව සාමාන්‍ය කෙනෙකුට වීරිය තියෙන්නත් පුළුවනි. අවබෝධයක් විදියට අංගයක් විදියට තියෙන්නත් පුළුවනි. අවබෝධයක් විදියට අංගයක් විදියට වැඩනකොට පින්වත්නි, ඒ වීරිය හරි ආශ්චර්යයි. අකුසල් හටගන්න වේගෙන් දුරු වෙලා යනවා. හරි ආශ්චර්යයි ඒක. එතකොට මොකද වෙන්නේ? විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති ආරද්ධ විරියස උප්පජ්ජති පීති නිරාමිසා. සුන්දරයි පින්වත්නි. දැන් මොකද වෙන්නේ? දැන් ආරද්ධ විරිය වැඩෙන්න ඇස කරනාසි දිවකය මනස ඔස්සේ හටගන්න කෙලෙස් ගඟට චතුරාරි සත්‍ය නම් වූ අවබෝධය හිත ඇතුළේ ප්‍රකට කරවලා ඒකින් හටගන්න කෙලෙස් ගඟ සංසිඳවන වීරියේ හිත පිහිටවගෙන ඉන්නකොට හිත මොකද වෙන්නේ? නිරාමිස ප්‍රීතියෙන් වෙලා ගන්න පටන් ගන්නවා කියලා. මහණි යම් කලක දැන් පටන්ගත් වීරිය තුල ඉන්න කෙනාගේ හිත තුල නිරාමිස ප්‍රීතියක් උපදීද අන්න ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න පටන් ගත්තා කියලා කියන්නේ ඒකටයි කියනවා. හරි පුදුමයි පින්වත්නි. දැන් ප්‍රීතිය හිතේ වැඩෙනවා නම් ඒ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා කියන එක තියෙන්නේ පින්වත්නි.
අවබෝධය පිණිස අංගයක් තමයි ප්‍රීතිය. ප්‍රීතිය අවබෝධයට අවශ්‍යයි පින්වත්නි. ඊළඟ විස්තර කරනවා දැන් මේ ප්‍රීතිය ඊළඟට ඒ වගේම යම් කාලයක භික්ෂුව ප්‍රීති සම්බොජ්ජංගේ වඩායි දෙක එකල භික්ෂුව තුළ මොකද වෙන්නේ? මේ ප්‍රීතිය වැඩි ගිහිල්ලා බෝධි අංගයක් විදියට සම්පූර්ණත්වයටපත් වෙනවා කියනවා. ප්‍රීති මනස දැන් බලවත් නම් මොකද වෙන්නේ? කය සැහැල්ලුයි කියනවා. කය සැහැල්ලුයි. සිත සැහැල්ලුයි කියනවා. ඔන්න බලන්න දැන් ප්‍රීතිමත් මනසක් ඒකට හේතු වුණේ කොහොමද? අකුසල් දුරු කරන වීරිය, කුසල් උපද්දන වීරිය. ඒකට මහ අනුග්‍රහ කළේ කොහොමද? තමන්ගේ මනස තුල තියෙන චතුරාර්ය සත්‍යය ඉපදීම දුකක් කියන හිත ඇතුළෙම තියෙන අවබෝධය. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුකක් කියන අවබෝධය. අනිත්‍ය දුක අනාත්ම එක්ක පිළිබඳ තියෙන අවබෝධය. මේ අවබෝධය හිතේ ඉස්මතු වෙලා තියෙන. ඒක ඉස්මතු වෙන්න හේතුව කොහොමද? සිහිය. ඒ සිහියට අනුග්‍රහ කළේ කොහොමද? ධර්මයන් විමසීම. කොච්චර සුන්දර විමුක්ත ආයතනයක්ද පින්වත්නි. ඊළඟ බුදුරජාණන් දේශනා කළ මහන්නි යම් කලෙක ප්‍රීති සිතින් කෙනෙක් ඉන්නකොට කය සැහැල්ලු කරගෙන සිත සැහැල්ලු කරගෙන වාසය කරයිද? දැන් කොහොම දවස් 2 3 4 5 ඔහොම ඉන්නකොට එහෙනම් ඒ කුමක්ද වැඩෙන්නේ? පස්සද්ධිය කියන කාරණේ වැඩෙනවා පින්වත්. අන්න පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න පටන් ගත්තා කියලා කියන්නේ ඒකටයි කියනවා. සමහර මේ ධර්ම ශ්‍රවණයේදී මේක සිද්ධ වෙන්න පුළුවන් පින්වත් කෙනෙක්. ධර්ම ශ්‍රවණයේදී මේක සිද්ධ වෙන්න පුළුවන්. පස්සද්ධි සම්බොජ්ජයට කය සැහැල්ලු කරගෙන මනස ප්‍රීතිමත් කරමින් අපි ඒ කරුණු සිහිතෙරු තේරුම් ගනිමින් මේ වාසය කරද්දි මොකද වෙන්නේ? බොජ්ජංග හිත ඩිංග වැඩි යන්නේ පින්වත්නි. ඒක ප්‍රකට වෙන්නේ කුමක් නිසාද? සමහරලාට ගෘහ ජීවිතය කෙනෙකුට නම් ප්‍රකට නොවෙන්න පුළුවන් කාර්යබහුල ජීවිතය නිසා. මොකද ආයතන ඉඳලා ආයි වැටෙන්නේ කුමකටද? අර කාර්යබහුල ජීවිතේ ඒක නා වැටෙනවනේ පින්වත්නි. ඒ නිසා ඒක ප්‍රකට නැහැ. නමුත් ඔබේ ප්‍රතිපදාවේ ඉන්නවා. අත් නොහැර දියුණු කරන්න. ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නට. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ යම් කාලයක භික්ෂුව පස්සද්ධි සම්බොජ්ජංගේ වඩායිද එකල ටික වැඩි ගිහිල්ලා පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිමෙන් පරිපූර්ණත්වයටපත් වෙලා යනවා කියනවා. දැන් කයයි සිතයි සැහැල්ලු වෙනකොට තව ආශ්චර්යයක් ගැන කතා කරන කොහොමද වෙන්නේ? අන්න සැපේ ඇති වෙන පටන් ගන්නවා කියන පින්වත්නි. කය පුරා පැතිරෙන සැපයක් උපදිනවා කියනවා. සැපහැත්තහුගේ හිත මොකද වෙන්නේ? අන්න සමාධිමත් වෙනවා කියනවා. සැප තියෙන කෙනාගේ කය සැපවත් නම් හිත කියන එක මොකද වෙන්නේ? හිත ඉඳලා තමයි සැබෑ විදියටම ධානා ස්වභාවය ඔස්සේ සමාධිමත් වෙන්න පටන් ගන්න. මහන්නි යම් කාලයක සැහැල්ලු කයෙන් සැපසේ සිටින භික්ෂුවගේ සිත සමාධිමත් වේද? දැන් එතකොට සමාධිමත් බව වැඩි යනකොට ඔහු පටන් ගන්න තියෙන කොහොමද එතකොට? සමාධි සම්බොජ්ජංගේ පටන් ගත්තා කියලා කියන්නේ ඒකට පින්වත්නි. දැන් එතකොට එයාගේ විතක්ක ਵਿਚාර තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා, ඒකාග්‍රතාව තියෙනවා. දැන් තමන්ගේ හිත තුළ මේ ස්වභාවය වැඩි යනවා. සමාධි සම්බොජ්ජංගේ වැඩිනවා දැන්. දිගින් දිගටම ඕක අඛණ්ඩව කරගෙන යනකොට මොකද වෙන්නේ? භාවනාවක් විදියට වැඩි පරිපූර්ණත්වයටපත් වෙනවා කියනවා. පරිපූර්ණත්වයටපත් වෙනවා කියනවා. දැන් ඉසේ සමාධි උපදවගෙන දැන් උතර විතක්ක ਵਿਚාර තියෙනවා, ප්‍රීති තියෙනවා, සැප තියෙනවා, ඒකාග්‍ර බව තියෙනවා. දැන් ඊළඟට පින්වත්නි හිතේ දුර්වලතාවයක් ඇති වෙනවා මෙන්න මෙහෙම. කවදාවත් කිසි දවසක අත් නොවිඳි සෝයක්නේ. හිත ඒකට සිහි මුලා වෙච්ච ගම මොකද වෙන්නේ? අර ටිකට හිත උපාදාන වෙනවා. ඒක තමයි සාමාන්‍ය සිතේ ස්වභාවය පින්වත්නි. මිය මස් කට්ටක් බඳු අල්ප මාත්‍ර කාමි රස විඳිද්දිත් ගුට්ටිකකා දුක් විඳ පිච්චි ඒකට සත්‍යය මිසේ වසඟ වේනා. අර වගේ නිරාමිස් සැපේකුත් එක්ක ආධ්‍යාත්මික උතුම් සමාධියකට කිසිසේ වසඟ වෙන්න පුළුවන්ද? අන්න ඒක වළක්වන භාගතුන් දේශනා කරන ඔහු එසේ සමාධිමත් වූ සිත දෙස මනාකොට මෙදහත් බලන්නේ වේ කියනවා. ඊට පස්සේ කොහොමද එයා කරන්නේ? මෙදහත් සිතින් බලන්න පුරුදු වෙනවා කියනවා. මේ සමාධිමත් සිත දිහා. මෙදහත් බලන්න පුරුදු නැත්නම් මොකද වෙන්නේ? අර ප්‍රීතියට අර සැපේට ඒ සියල්ලට ආධ්‍යාත්මික උපාදාන වෙලා යන පින්වත්නි.
උපාදානයේ වෙච්ච සිත එතනින් අවබෝධයක් පිණිස නගා සිටවනවා කියන එක නම් ලේසි වෙන්නේ නැහැ පින්වත්නි. ලේසි වෙන්නේ නැහැ. ඔබට නම් කල්පනා කරලා බලන්න. දැන් ඔබ මේ වෙලාවේ හොඳට බණ අහගෙන ඉන්නකොට ඔබට පුංචි දරුවෙක් ඉන්නවා කියලා හිතන්න. හැමතිස්සෙම ඔබේ මානසික බැඳීම අර දරුවට තියෙනවනේ. අර දරුවට හැමතිස්සෙම නිතර නිතර අවධානය යන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? මේ කියන දහම් කර්ම වලට අවධානය පැවැත්වීමේ හැකියාව නැති වෙලා යනවා. ගෙදර කුස්සියේ වියවියා ඉන්න උයවියා ඉන්න කෙනෙක් නම් බලන්න බණ අහන්නේ ඇවිල්ලා. අර උයන එක නැවත නැවත මතක් වෙනකොට මොකද වෙන්නේ? මෙතන තියෙන අවධානය නැති වෙලා යනවා. දැන් ඔබ බත් කමින් ඉන්නවා කියලා හිතන්නකෝ. බත් කමින් ඉන්නකොට ඒ රසයටයි ඒ සුවඳටයි හිත ටික ටික හිත යනකොට මෙතන තියෙන අවධානය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒක තමයි මානසික ස්වභාවය. ඔය වගේම තමයි පින්වත්නි. සමාධිමත් සිතේ හිත උපේක්ෂාවට මදහත් බවින් සමාධිය දිහා බලන්න ඕන කියනවා. මදහත් බවින් සමාධිය දිහා බලනකොට ඒකට හොඳ බලවත් සිහියක් තියෙන්න ඕන පින්වත්නි. පුරුදු කරපු වීරියක් තියෙන්න ඕන. ඒ දේවල් වලට දැන් බලන්න ඔබටවත් එහෙමනේ දැන් කාලයක් හොඳට බණ අහපු කෙනෙක් නම් සමහරට කුස්සිය දේවල් ගැන පොඩ්ඩක් මෙනෙහි වුණා ටක් ගාලේ කමතක් කරලා ඉන්න පුළුවන්. දවල් කාලේ කටයුත්තක් කරද්දී ඒ දෙයක් සිහි වෙනකොට ටක් ගාලේ කමතක් කරන්න පුළුවන්. ඒකට හුරුවක් තියෙන්න ඕන. අන්නේ හුරුව තියෙන කෙනා තමයි නැවත නැවත ධර්ම ශ්‍රවණයට ඒ අවධානය තියාගෙන වාසය කරන්නේ. නැද්ද බලන්නේ ඒක? ඒ හුරුව නැති කෙනා මොකද වෙන්නේ? අර හිතට හටගන්නේ දවල් කාලේ නැත්තම් දැන් මේ වර්තමාන මොහොතේ තමන් තියාගත්තු යම් දෙයක් එක්ක සම්බන්ධයක් තිබුණා නම් ඒ සම්බන්ධෙට හිත කැරකෙන්න ගත්තට පස්සේ මෙතන තියෙන ඇටෙන්ෂන් අවධානය නැති වෙලා යනවා ටක් ගාලා. හැබැයි මනසේ මේක දියුණු කරන්න ඕන එකක් පින්වත්නි. බුදුරජාණන් දේශනා කළ යම් මහණි යම් කලෙක එසේ සමාධිමත් වූ සිත දිස මනාකොට මදහත් බලද්දි අන්න ඔහු වැඩි වැඩි යන්නේ කොහොමද? ඒ කියන්නේ මදහත් බලනවා කියන්නේ මොකද්ද පින්වත්නි? මදහත් බලනවා කියලා කියන්නේ අර දේවල් වලට හිත මිශ්‍ර වෙන දෙන්නේ නැහැ. ඒ වගේ තමයි ප්‍රීතිය උපදිනවා. ප්‍රීතියට හිත යට වෙන්න දෙන්නේ නැහැ. සැපයට හිත යට වෙන්න දෙන්නේ නැහැ. අර ඒකාග්‍ර බවට හිත මුලා වෙන්න දෙන්නේ නැහැ. ඒකට වඩන්නේ කොහොමද? වඩන්නේ උපේක්ෂාව පින්වත්නි. උපේක්ෂාව ගැන කියද්දී ඔබ සාමාන්‍යයෙන් අහලා තියෙනවනේ සුඛස්සච පහන දුක්ඛස්සච පහන පුබ්බේව සෝමනස දෝමනසාන අත්තංගමා කියලා. ඒතර ආධ්‍යාත්මයේ තුල හටගන්න දැන් සමාධිමත් ස්වභාවයක් නේ පින්වත්නි. ඒතර සැප විඳීමක් තියෙන්නේ. සැප විඳීමට ආධ්‍යාත්මේ කැළඹෙන්න දෙන්නේ නැහැ යාගේ. යට වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය හිත නිහිමයක් ආපු ගමන් ඒ සෝයේ විඳින්න හිත පිහිටවනෝනේ. ඒක වෙන්න දෙන්නේ නැහැ. මදහස් සිතින් වාසය කරනවා. සෝයේ විඳින්න ගියොත් ඒව හට ගන්න හැටි පවතින හැටි නැති වෙන හැටි පේන්නේ. සෝයේ විඳින්න නැතු ඒ දිහා මදහස් සිතින් බලන්න ගත්තොත් උපදින හැටි පවතින හැටි නැති වෙන හැටි පේන්න පටන් ගන්නවා. අන්න එතකොට උපේක්ෂා සම්බොජ්ජංගේ මෙහිම හිතක් පවත්වනකොට උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩි වැඩි යනවා කියන යම් කලෙක උපේක්ෂා සම්බොජ්ජංගේ වඩයිද එකල භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩිමින් පරිපූර්ණත්වයටපත් වෙනවා කියන පරිපූර්ණත්වයටපත් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න රූපය කියන එක පේන්න පටන් ගන්නවා. රූපේ හට ගන්නවා කියන්නේ මේ ස්වභාවයයි කියලා ඒ අර්ථයන් බුද්ධ දේශනාවේ තියෙන විදිහටම සංවේදී වෙන්න පටන් ගන්නවා. රූපේ නැතිවීම කියලා කියන්නේ හිත ඇතුළේ රූපේ කෙරෙහි යම් චන්දරාගයක් තිබුණද ඒක නැතිවීමයි කියලා. ඒ මනසේ ඒ උපදින ස්වභාවයන් ඒ භාවයන් එයාට සංවේදී වෙන්න පටන් ගන්න සැබෑ විදිහටම උපේක්ෂා සහගත සිතට පින්වත්නි. ඒතර සමාධියෙන්ම තමයි හිත උපේක්ෂාවට ගන්න ඕන. මහන්නේ සප්තබොජ්ජංග මෙසේ වැඩූ කල්හි බහුල කළ කල්හි ප්‍රතිඵල 7ක් කැමති යුතුයි කියන. කුමක්ද? මෙලෝදී අරහත්ත්වයටපත් වීමයි කියන. ඉතින් මෙලෝදී අරහත්ත්වයටපත් වෙන බැරුණු මොකද වෙන්නේ? මරණ කාලයේදී අරහත්ත්වයටපත් වෙයි කියන. ඉතින් මෙලෝදී කලින් අරහත්ත්වයටපත් නොවේ නම් මරණ කාලයේදී අරහත්ත්වයටපත් නොවේ නම් එකල්ලි පාක්‍යු ඕරම්බාගේ සංයෝජන ශේ කිරීමෙන් අන්තරා පරිනිබ්බායි වෙයි කියන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? සංයෝජන පහශය කිරීමෙන් උපහාච්ච පරිනිබ්බායි වෙයි කියන. අපිට විස්තර කරන්න වෙලාවමදි. ඊළඟට එහෙම නැත්තම් මොකද වෙන්නේ? අසංකාර පරිනිබ්බායි වෙයි කියන. එහෙම නැත්තම් සසංකාර පරිනිබ්බායි වෙයි කියන. එහෙම නැත්තම් උද්දන්සෝත අකනීට්ඨගාමි. ඒ කියන්නේ
සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහත් වෙන පහටම ඔහු ඉහළට ගිහිල්ලා ඉහෙදි තමයි පින්වත්නි පිරිනුවම් පාන ස්වභාවයටපත් වෙන්නේ. ඒතර බලන්න පිරිනුවම් පාන නම් මොකද්ද වෙන්න ඕන? එයාට රූපය කියන එක ප්‍රඥාවට සංවේදී වෙන්න ඕන. රූපේ හට ගන්න දැන් මනසේ හට ගන්න භාවයක් තමයි යම් ස්වභාවයක් තමයි රූපේ හට ගැනීම කියන්නේ. නැතිවීම කියලා කියන්නේ යම් මනසේදීම තියෙන සිදුවෙන ස්වභාවයක්. මෙන්න මේ ටික සංවේදී වෙන්නේ අර උපේක්ෂාව බලවත් වුණාට පස්සේ පින්වත්නි. බලන්න පටන් ගත්තේ කොතනින්ද? ධර්මයේ සිහි කරන්න පටන් ගැනීම. ඒ නිසා මේක එක දවසෙන් දෙකකින් වෙන එකක් නෙමෙයි පින්වත්නි. බොහෝ සසර පුරුදු තියෙන මහෝත්තමයෝ දා භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දවසින් දෙකකින් මේව පරිපූර්ණ කරගෙන පිරිනිවන්ට වැඩිය පින්වත්නි. අපිට මේ සියලු අවස්ථා හිමිලා මේ දක්වා මෙතෙන්ට එන්න සිද්ධ වුණේ අපි වන් උදාාර ගුණයන් පුරපුරා හිටපු නැති නිසා. නමුත් අපිට දුර්ලභ භාග්‍යයක් උදා වුණා මේ ඊසන සම්පත්තිය උදා වුණා අපිට. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්න භාග්‍ය උදා වුණා. විමුක්තියටපත් වෙන ආයතනය දියුණු කර කර අපේ ජීවිතය ගත කරන්න අපිට භාග්‍ය උදා වුණා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ දුර්ලභ භාග්‍ය වාසනාව උදා කරගෙන සසර දුක් දුරු කර ගන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ සම්බුද්ධ සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ශ්‍රියානි අබේදීර, කල්යාණී අබේදීර, ඉන්ද්‍රාණී අබේදීර සහ කුමුදු අබේදීර යන පින්වත් දුවා දරුවන් මේ කරාචි වෙලා ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සක්දේවඳුන් විස්කන් දේවපුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන්ට ඒ වගේ මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරී ධම්මදේව ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාල වෙනුවෙන් විකාශන දායකත්ව වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට ඒ වගේ දැන් මේ ස්ථානයේ විකාශන කටයුතු වෙනුවෙන් මේ ස්ථානය පිරිසිදු කරලා බොහොම අලංකාර විදියට මේ ධර්ම දානය දෙන්න කැපවුණු අපේ පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය මාර්ගම් පන්සල පාරේ කුමුදු නිවසේ පදිංචිව සිට මිය පරලොව ගිය චාල්ස් අබේදීර, ලීලාවතී රණවීර, වික්ටර් රණවීර, චන්ද්‍රසිරි සිල්වා, සුසිලා සිල්වා සහ සුදේශ් ලොකුහෙට්ටිගේ යන පින්වත් දෙමව්පියන්ට ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනා නමින් ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා අනුග්‍රහය දැක්වූ ශ්‍රියානි අබේදීර, කල්යාණී අබේදීර, ඉන්ද්‍රාණී අබේදීර සහ කුමුදු අබේදීර කියන දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී ජනතාවට ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා.
ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.